समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखधम् धम्मत् सवन खालो अयन बधन्ता धम्मत् सवन खालो अयन बधन्ता धम्मत् सवन खालो अयन बधन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स අද දවසේ ධර්ම දානමය පින්කම සිදු කිරීම සඳහා සදැහැති බැතිබර දායකත්වය සිදු කරනු ලබන්නේ මනෝජ් ජයසූරිය මහත්මයා විසින් පින් කැමැති සියලු ලෝක සත්වයන් වෙනුවෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව සිතුවිල්ල පෙරදරි කරගෙන අපි බොහෝමයක් ධර්ම සාකච්ඡා තුළදී සලායතන පිළිබඳව සාකච්ඡාවන් වලට භාජනය කළා. සලායතන පිළිබඳව පවතින අනවබෝධය නිසා අපි බොහෝමයකට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මාර්ගය විවර කරගන්නට හැකියාව වැහිලා තියෙනවා. ඉතින් සලායතන පිළිබඳව අපි මනාකොට අවබෝධයටපත් වෙන්න උවමනයි. සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේට අදාළව අපරිජාන සූත්‍ර දේශනාව තුළ අපිට මේ සලායතන මූලික කරගෙන සලායතන වල ඇති සැටියෙන් අවබෝධ කර ගැනීමට උපකාර වන යම් දහම් කාරණා ටිකක් සාකච්ඡා කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මහණෙනි සියල්ල වෙසසින් නොදන්නේ පිරිසිදු නොදන්නේ දුරු නොකරන්නේ පහ නොකරන්නේ ෂය කිරීමට අභව්‍ය දුක්ෂය කිරීමට අභව්‍ය වෙයි. මහණෙනි කවර සියල්ල වෙසසින් නොදන්නේ පිරිසිදු නොදන්නේ දුරු නොකරන්නේ පහ නොකරන්නේ දුක්ෂය කිරීමට අභව්‍ය වේදයත් මහණෙනි චක්කුසය වෙසසින් නොදන්නේ පිරිසිදු නොදන්නේ දුරු නොකරන්නේ පහ නොකරන්නේ දුක්ෂය කිරීමට අභව්‍ය වේ. තර රූපය වෙසසින් නොදන්නේ පිරිසිදු නොදන්නේ දුරු නොකරන්නේ ෂය නොකරන්නේ දුක්ෂය කිරීමට අභව්‍ය වේ. ඊට චක්කු විඥානයේ වෙසසින් නොදන්නේ පිරිසිදු නොදන්නේ දුරු නොකරන්නේ පහ නොකරන්නේ දුක්ෂය කිරීමට අභව්‍ය වේ. චක්කු සම්පස්සය වෙසසින් නොදන්නේ පිරිසිදු නොදන්නේ දුරු නොකරන්නේ පහ නොකරන්නේ දුක්ෂය කිරීමට අභව්‍ය වේ. චක්කු සම්පස්සයෙන් උපදින වේදනාව දුරු නොකරන්නේ පහ නොකරන්නේ පිරිසිදු නොදන්නේ විසසින් නොදන්නේ දුක්ෂය කිරීමට අභව්‍ය වේ. එතකොට ඔන්න අපි කල්පනා කරන්න වෙනවා චක්කුසය පිළිබඳව ඇස පිළිබඳව
වෙසසින් නොදකින්නවා නම් පිරිසිඳ නොදකින්නවා නම් මොකක්ද එතකොට මේ වෙසසින් නොදකින්නවා පිරිසිඳ නොදකින්නවා කියලා කියන්නේ? දැන් ඇහැ පිළිබඳව අපි දන්න මට්ටමක් තියෙනවා. ඇහැ කියලා අහුවට පස්සේ අපි දැනගත් දෙයක් තියෙනවා. ඒතර ඒ දැනගත් දෙය අපි ධර්මානුකූලව දැනගත් දෙයක් නෙවෙයි. ඒ දැනගත් දෙය අපි ලෝකේ හැමෝම පොදුවේ දැනගත් දෙයක්. ඒකට අපි කියනවා ඥානාති මට්ටම. සාමාන්‍ය ලෝකයා දැනගන්න මට්ටමට අපි නමක් කියනවා ඥානාති. තව විදිහක් තියෙනවා ලෝකයාම දැනගන්න විදිහක්. ඒකටත් කියනවා අපි විඥානාති කියලා. විඥානාති මට්ටමත් ඥානාති මට්ටමත් දෙකම ලෝකෙටයි තියෙන්නේ. ඇයි එහෙම කියන්නේ? ඥානාති කියලා කියන්නේ සාමාන්‍යයෙන් යමක් අපි එදිනදා ජීවිතේ දැනගන්න හඳුනගන්න විදිහට අපි කියනවා ඥානාති මට්ටම කියලා. ඒ එදිනදා ජීවිතයේ සාමාන්‍ය විවහාරිකව දැනගන්න හඳුනගන්න දෙයට එහා ගිහිල්ලා යම් පරිේෂණයක් නිරීක්ෂණයක් නිගමනයක් තුලින් විශේෂකරණයට ලක් කරලා යමක් දැනගන්නවා නම් ඒකට කියනවා විඥානාති මට්ටම කියලා. නමුත් ඒ සියලු දැනගැනීම් ටික අයිති වෙන්නේ ලෝක විවහාරික සම්මත ලෝකයට. ඒතර ඒ දැනගැනීම දැනගන්න යම් කෙනෙක් බුදුබණ ශ්‍රවණය කරන්න උවමනා නැහැ. ඕනම ආගමක ඕනම ජාතියක සාමාන්‍ය විවහාරික මිනිස්සු මේ මට්ටම් දෙකෙන් ලෝකය ගැන දැනගන්නවා. දැන් සාමාන්‍යයෙන් මේක ඇහැ කියලා දැනගන්න බුදුබණ දැනගන්න ඕනේ නැහැ. මේ තියෙන්නේ ඇහැ කියලා දැනගන්න සාමාන්‍යයෙන් බුදුදහමක් දැනගෙන ඉන්න උවමනා නැහැ. ඒක ලෝකේ හැමෝම දන්නවා ඇහැ මේක කියලා. එතකොට ඇහැ කුණු වෙනවා, ගඳ ගහනවා, කැඩිලා කුඩු වෙලා යනවා කියලා දැනගන්නටත් නුවණක් ඕනේ නැහැ. ඒක සාමාන්‍ය හැමෝම දන්නවා. දැන් අපි ගිහිල්ලා බුදුදහම කවදාකවත් ශ්‍රවණය කළා නැති අබෞද්ධයෙක්ගෙන් අහලා බැලුවොත් මේ ඇහැ කැඩිලා කුඩු පට්ටම් වෙලා බිඳිලා නැසිලා වෙනසලා යන බව දන්නේ නැද්ද කියලා හැමෝම දන්නවා. ඉතින් බෞද්ධ වෙලා අපිත් දන්නේ එපමණයි නම් ඇහැ ගැන අපි බෞද්ධ වෙන්න බෑ. එතකොට ඒ සාමාන්‍ය ලෝකයේ දැනගත්ත විඥානාති මට්ටමක් විශේෂ කරලා දැනගත්තා. ඒක ඇහි කොටස් වෙන් කළා මේක කළු ඉංගිරියාව, මේක සුදු බෝලේ, මේක මේ විදිහට කියලා ඇහැ කොටස් කර කර ඇහැ වෙන් කළා දැනගන්න පුළුවන්. ඒතර ඒ දැන ගැනීමට අපි කියනවා විඥානාති මට්ටම. ලෝකේ ලෝක සම්මත විවහාරික දැක්ම. නමුත් එතනින් එහාට ගිහිල්ලා අපි ඇහැ පිළිබඳ පජානාති වෙන්න ඕන. චක්කුංච පජානාති. ඇහැ පිළිබඳ නුවණින් දකින්න ඕන ප්‍රඥාවෙන්. ඊට පස්සේ රූපංච පජානාති චක්කු විඥානංච පජානාති. ඒ කියන්නේ ඇහැ පිළිබඳ, රූපේ පිළිබඳ, චක්කු විඥානය පිළිබඳව අපි පජානාති මට්ටමින් දකින්න ඕනයි. මොකද්ද මේ පජානාති මට්ටම කියලා කියන්නේ? පජානාති කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණින් දකින්න ඕන. ඒ නුවණින් තොරව අපි ලෝකෙ මොනවද දැනගත්තත් අපිට ධර්මය අවබෝධ කරන්න බෑ. මොකද බුදුදහම කියලා කියන්නේ අපිට තනියෙන් කෙනෙකුට ග්‍රහණය කරගන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. මොකද ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ඇරුණකොට පස්සේ බුදුරජාණන් වහන්සේ නමක් පමණයි මේ ධර්මයේ තනියෙන් අවබෝධ කරන්නේ. ස්වයංබු ඥාණයෙන් තනියෙන් අවබෝධ කරන්න හැකියාව තියෙන්නේ පස්සේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට පමණයි බුදුරජාණන් වහන්සේට ඇරුණකොට. ඉන් එහාට ධර්මය අවබෝධ කරනවා නම් අවබෝධ කරන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් ශ්‍රවණය කරගෙන ඒ ශ්‍රාවක පරම්පරාවෙන් ධර්ම අවබෝධ කරගත්ත කල්යාණ මිත්‍රයා මත. මොකද ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා
ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනයේ හරි අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍රයා මත නේද කියලා. නමුත් මොකද්ද බුදුරජාණන් වහන්සේගේ උත්තරේ වෙන්නේ? ආනන්ද එහෙම කියන්න එපා. මේ ශාසනයේ හරි අඩක් නෙවෙයි. මේ ශාසනය සම්පූර්ණයෙන්ම පවතින්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මත. කල්යාණ මිත්‍රයාගේ ගිලිහීමෙන් පස්සේ ශාසනයක් පවතින්නේ නැහැ. මොකද ඉන් එහාට ගිහිල්ලා අපිට මේක මේ ස්වයම්බු ඥාණයෙන් තනියෙන් අවබෝධ කරන්න බෑ. එහෙනම් ලෞතර බුද්ධත්වයට පත් වෙන්න ඕනේ. එහෙම අවබෝධ කරනවා නම්. එහෙම කරන්න බෑ. ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කොට වදාරන්නේ සතර සෝතාපට්ටි අංග 4. බුද්ධ ශාසනයට අවතීර්ණ වෙන්න තියෙන අංග 4. සෝතාපට්ටි අංග කියන්නේ. කල්යාණ මිත්‍ර සේවනයත්, සද්ධම්ම ශ්‍රවණයත්, යෝනිසෝ මනසිකාරයත්, ධම්මානුධම්ම පටිපදාවත්. මේ කාරණා 4 සම්පූර්ණ වෙන්නේ නැතුව කිසිම කලක බුද්ධ ශාසනයේ සම්මාදිට්ඨි නුවණ පිහිටන්නේ නැහැ. අපි හිතමු යම් කිසි කෙනෙක් කොයිම ආකාරයක හරි පොතපතක් කියවලා ඒ දැනුම පාවිච්චි කරලා ධර්ම අවබෝධ කරා කියනවා නම් ඒක විහිළුවක්. ඒක කරන්න බෑ. ඒක කරන්න බැරි වෙන්න හේතුව තමයි මේ පොතපතක තියෙන අකුරු ටික. ඒ අකුරු වචන ටිකයි ඉතින් ලෝකෙට. ඒතර ලෝකේ තියෙන අකුරු ටික වචන ටික අපි ඉන්න දෘෂ්ටියට අනුව අපිට ගලප ගන්න පුළුවන් වෙයි. තම තමන් දරාගත්ත ලබ්ධි දෘෂ්ටියට අනුව ඒක ගැලපෙන්නේ. දැන් අපිට චක්කුසේ අනිත්‍යයි කිව්වට පස්සේ අපි ගලප ගන්න අපි දන්නේ නැහැ. අපි හිතන මේ ඇහැ අනිත්‍යයි වෙනස් වෙනවා. ඉතින් එහෙම දැනගත්තම අනිත්‍ය අවබෝධ වුණාද? ඒ අනිත්‍ය අවබෝධ වුණා නම් ඉතින් හැමෝම අවබෝධ කළා. අලුතෙන් අවබෝධ කරන්න දෙයක් නැහැ. ඉතින් මේ බුද්ධ ශාසනය කියන්නේ ප්‍රඥාවෙන් දකින්න තියෙන එකක්. තර දුක කියලා කියන්නේ අපි මේ කතා කරන රෙදෙන විඳවන දුකක් ගැන නෙවෙයි දුක්ඛාරිය සත්‍ය කතා කරන්නේ. ඒක ඥානයක්. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. එහෙනම් ඒක නුවණ. දුක පිළිබඳ නුවණ. දුකේ සමුදය පිළිබඳ නුවණ. දුක්ඛ නිරෝධය පිළිබඳ නුවණ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා පිළිබඳ නුවණ. එහෙම නැතුව මැරෙනවා, ලෙඩ වෙනවා, ජරාවටපත් වෙනවා කියන දුක ගැන අමුතුවෙන් කාටවත් කියා දෙන්න ඕන නැහැ. ඒ දුක ගැන හැමෝම දන්නවා. එහෙනම් අපි තේරුම් ගන්න වෙනවා මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ හැමෝම දන්න දේ දැන ගැනීම නෙවෙයි. ඉතින් හැමෝම දන්න දේ දැනගන්නවා කියන තැන අපිට බුද්ධ ශාසනය හම්බෙන්නේ නැහැ. බුද්ධ ශාසනය කියන එක ඊට එහා ගියපු දෙයක්. ඒ දැක්ම අපිට කල්යාණ මිත්‍ර පරම්පරාවකින් ලැබෙන්න ඕන. නැති වුණොත් අපිට හිතෙන හිතලු ටිකක් අපේ ජීවිතේ දරා ගන්න පුළුවන්. එච්චරයි වෙන්නේ. දැන් අපි හිතාගෙන ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ කවුරු හරි ජීවිතය ගැන කලකිරිලා අපි හිතමු යම් කෙනෙක් ජීවිතය ගැන මොකක් හරි හේතුවක් නිසා කලකිරීමටපත් වෙනවා. එහෙම කලකිරීමකටපත් වෙලා එයා මොකද කරන්නේ? අපි හිතමු වනාන්තරගත වෙනවා. කසාවතක් දරාගෙන කාර්යද්දක් පොරවගෙන යම් කෙනෙක් වනාන්තරයකට යනවා. ගිහිල්ලා ඉවරලා එයා මොකක් හරි Taman දන්නා වූ දෙයක් හිතා වඩා ඉන්නවා. යම් කිසි කෙනෙක් වඩනවා කියලා හිතන්නකෝ. එයා එහෙම වැඩුවයි කියලා එයාට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. උපරිම වුණොත් එයාට ධානයක් වැඩෙයි. උපෝරිම තලයට ගියොත් එයා නේව සංඥා නා සංඥායතනය දක්වා දියුණු කරයි. ඉන්නෙහා ආර්ය අෂ්ටාංග මාර්ගෙ මතු වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් හිතනවා නම් අපි භාවනා කළා නිවන් දකින්නවා කියලා ඒක තනිකරම පිස්සුවක්. ඒතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි පිස්සුවක් කියන්නේ කියලා. ශාසනයේ කොටස් දෙකක් තියෙනවා. දස්සනේන පහතබ්බ සහ භාවනාය පහතබ්බ කියලා. දර්ශන භූමියටපත් උනේ නැත්නම් යම් කෙනෙකුට බුද්ධ ශාසනයේ භාවනාවක් කරන්න බෑ. කොටින්ම කිව්වොත් සෝවාන් ඵලයටවත් පත්විච්ච නැති කෙනෙකුට ශාසනයේ භාවනාවක් වඩන්න බෑ. ඉන් එහාට යම් කෙනෙක් භාවනාවක් වඩනවා නම් ඔහු මොන දැක්මක් තුළ ඉඳලාද භාවනා කරන්නේ?
මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංක 1 සම්මා දිට්ඨිය. අවසානයේ සම්මා සමාධිය තියෙන්නේ. සම්මා සති සම්මා සමාධි කියන්නේ අන්තිම අංග දෙක. යම් කෙනෙක් සමාධියක් දියුණු කරලා සතියෙන් දර්ශනයට එන්න හදනවා නම් එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙරවල ඉඳලා මුලට එන්නනේ හදන්නේ. බෑ. බුද්ධ ශාසනයේ තියෙන අනුපූර්ව ප්‍රතිපදාවක්. අපි යම් කෙනෙක් භාවනා කරනවා කියලා අපි හිතමුකෝ හුස්ම රැල්ල මූලික කරගත්ත භාවනා ආනාපාන සතිය බුද්ධ ශාසනයේ විතරක් නෙවෙයි අන්‍ය ශාසනවල තියෙනවා. දැන් අපි යෝග භාවනා ක්‍රමවල ඕනතරම් හුස්ම රැල්ල ආරම්භ කරලා කරන භාවනා තියෙනවා. නමුත් ඒ යෝගාවචරයේ හුස්ම රැල්ල ආරමුණු කරගෙන භාවනා කර කර හිටියා කියලාට චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ ඉබේ පහළ වෙන්නේ නැහැ. ඒ නිසා චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ ඉබේ පහළ වෙනවා නම් බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ නැහැ. එතකොට පටිච්චසමුප්පාදයක් දේශනා කරන්න උවමනා නැහැනේ. පංච උපාදානස්කන්ධ අවබෝධයක් ගැන කතා කරන්න ඕන නැහැනේ. මොකද තියෙන්නේ අපිට භාවනාවක් වඩ ඉන්න තියෙන්නේ ඉබේවට ධර්ම අවබෝධ වෙනවා. ඒ නිසා මතක තියාගන්න ඕන. අපි බොහෝ දෙනෙක් බෞද්ධ වුණාට අපි රැල්ලකට ගියාට මොකද්ද බුද්ධ ශාසනය කියලා අධ්‍යයනයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගය මොකද්ද කියලා දැක්මක් නැහැ. අපි ජන්නන් වාලේ යන ගමනක් තියෙනවා. ඒ නිසා මේක බොහොම පිළිවෙලකට අපි ගවේෂණය කරගන්න ඕන. ඒ ගවේෂණාත්මක භවෙන් තොරව අපිට ශාසනයට ඇතුල් වෙන්න බෑ. කොටින්ම කිව්වොත් කල්යාණ මිත්‍ර සම්පත්තිය නැතුව සද්ධර්මයේ ශ්‍රවණය වෙන්නේ නැතුව අපිට යෝනිසෝ මනසිකාරය උපදින්න විදියක් නැහැ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අපිට නිවර්දිව ධර්මයේ අධර්මයේ තෝරා ගන්න ඕනි කරන නුවණ. ඒක ඇති උනේ නැත්තම් ධම්මානුධම්ම පටිපදාවක් නැහැ. ධර්මයේ අධර්මයේ වෙන් කරලා ගත්ත ප්‍රතිපත්තියක් මෙන්න මේකයි දැක්ම කියලා දැක්මක් නැහැ. එනිසා දස්සනේන පහතබ්බෙම නැත්තම් දර්ශනයෙන් ප්‍රහීන කළ යුතු සංයෝජන විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. එහෙමනම් මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජනයන් දුරු වෙන්නේ මොකෙන්ද? දර්ශනයෙන්, දැක්මෙන්. ඒ දැක්ම නැතුව භාවනාවෙන් ප්‍රහීන කරන අනිකුත් සංයෝජන ධර්ම 7 ප්‍රහීන කරන්න බැරි වෙනවා. එහෙනම් අපි කල්පනා කරන්න වෙනවා රූප රාග අරූප රාග මූලික කරගත්ත කාම රාග පටිග මාන උද්දච්ච අවිජ්ජා කියන සංයෝජන ධර්ම ටික ප්‍රහීන කරන්න වෙන්නේ කොහෙන්ද? අනිවාර්යයෙන්ම ඒ සංයෝජන ටික ප්‍රහීන කරන්නට භාවනාව උපකාරයි. නමුත් භාවනාවක් ශාසනයේ වඩන්න බෑ පටිච්චසමුප්පාදය පිළිබඳ අවබෝධයක් නැතුව. භාවනා තියෙන්න පුළුවන් ඕන තරම්. මොකද නිගණ්ඨනාත පුත්තත් භාවනා කළා. ආලාර කාලාමත් භාවනා කළා. උද්දකලාම පුත්‍රත් භාවනා කළා. නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධ වුණේ නැහැ. ඊළඟට නිගණ්ඨනාත පුත්ත මුළු ජීවිතේ අතාරින්න තියෙන සියල්ල අතහැරියා. කිසිවක් ඉතුරු වෙලා තිබ්බේ නැහැ. අන්තිමට ඉතුරු වුණු ඇඳි වස්ත්‍රයත් අතහැරියා. නමුත් ඇඳි වස්ත්‍රයේ පවා අතහැරපු නිගණ්ඨනාත පුත්ත නේද? බිම අඩියක් තියලා අඩියක් යන්ට බය නිගණ්ඨනාත පුත්ත සත්තු මැරෙයි කියලා. පරම අවිහිංසාවාදී විච්ච නිගණ්ඨනාත පුත්ත ධර්ම අභිසමය කළේ නැහැ. ඒක නියත මිත්‍යා දෘෂ්ටියක් බවට පත් කරගත්තා. ඒ නිසා අපි අනවබෝධයෙන් ගමනක් යන්න ගියොත් අපි නිකම්ම නිකන් නියත මිත්‍යා දෘෂ්ටික බවට වැටෙන්නත් පුළුවන්. ඒ නිසා මේක බොහොම අවබෝධයෙන් ප්‍රඥාවෙන් විසඳගත යුතු කාරණාවක්. එහෙමනම් අපි ඉස්සල්ලාම බලන්න වෙනවා අපි මේ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සලායතන කියන්නේ මොකක්ද කියලා. සලායතන කියපු ගමන් අපේ ඔළුවට එනවා ඔව් අපි දන්නවා. නම් ටික මොකද්ද? ඇස, කන, නාසය, දිව, ශරීරය.
එතකොට ඇහැ කන නාසය දිව ශරීරය කියන වචන ටික දන්නේ අපි බෞද්ධයෝ විතරද? නෑනේ. බෞද්ධ විච අපි විතරද දන්නේ? අබෞද්ධයෝ දන්නේ නැද්ද මේ වචන ටික? මේ වචන ටික අබෞද්ධයෝ දන්නේ. එතකොට අබෞද්ධය දන්නේ නැද්ද? ඇහැ යම් දවසක දිරලා ගිහින් පොළොවට පස් වෙනවා කියලා. දන්නවා. දන්නවනේ. ඒ මට්ටමින් දන්නවා. එතකොට සමස්ත ශරීරයම දිරලා පොළොවට පස් වෙලා වෙනසිලා නැසිලා යන එකක් කියලා දන්නේ නැද්ද? දන්නවා. එතකොට බෞද්ධ විච අපි මොකක්ද අමුතුවෙන් දැනගෙන තියෙන්නේ? මොකක්ද එහෙනම් අපි ඇහැ කන නාසය දිව ශරීරය පිළිබඳව අපි දැනගත්ත පජානාති මට්ටම පිරිසිඳ දැකගත්තා කියලා අපි මොනවාද පිරිසිඳ දැකලා තියෙන්නේ? 아무තු එකක් දැකලා නැහැනේ. ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ. මොකද අපි ඇහැ කන නාසය දිව ශරීරය පිරිසිඳ දැක්කනම් තවම මේ සසරේ මෙහෙම ඇවිදින්නේ නැහැ. තවම මෙහෙම ඇවිදින්නේ නැහැ. එහෙනම් මේ ගමන ඉවරයි. නමුත් අපිට වෙලා තියෙන අපි ඇහැ පිළිබඳ පජානාති වෙලා නැහැ. රූපේ පිළිබඳ පජානාති වෙලා නැහැ. චක්කු විඥානය පිළිබඳ පජානාති වෙලා නැහැ. චක්කු සම්පස්සය පිළිබඳ පජානාති වෙලා නැහැ. චක්කු සම්පස්සජා වේදනාව පිළිබඳ පජානාති වෙලා නැහැ. අපි හිතන් ඉන්නේ තවම කොහොමද දන්නවද? ඇහැ තියෙනවා. ඇහැට එළියේ තියෙන රූපයක් ඇවිල්ලා වදිනවා, ස්පර්ශ වෙනවා. ඊට පස්සේ ඒක මේ පුජ්‍යලයා දැනගන්නවා. ඒ දැනගන්න දෙයට මොකද්ද? ඒ පුජ්‍යලයා තණ්හා කරනවා. එහෙනම් ඒ පුජ්‍යලයා දැනගත්ත රූපෙට තණ්හා නොකර හිටියම් වැඩේ හරි. එච්චරද? ඉතින් ඒ මට්ටමින් තණ්හා නොකර ඉන්න අය ඕන තරම් ඉන්නවනේ රූප වලට. මොකද තණ්හාව උපද්දන්න දෙයක් රූපේ නැහැනේ. ඒ නිසා අපි කල්පනා කරන්න වෙනවා අපි ඉන්න අවබෝධය බොහොම ප්‍රාථමික මට්ටමක තියෙන්නේ. මොකද අපි ඉන්නේ සම්පූර්ණයෙන්ම සාස්ෘතවාදය තුල. සාස්ෘතය කියන්නේ මොකද්ද? සාස්ෘතය කියන්නේ ඇත කියන අන්තය. ඇත කියන අන්තේ ඉන්නේ අපි ඉන්නේ ඇහැ ඇත කියලා. පුළුවන් නම් බුද්ධ දේශනාවේ කොහේ හරි බුදුරජාණන් වහන්සේ ඇහැ ඇත කියලා දේශනා කරපු තැනක් පෙන්වලා දෙන්නකෝ. කිසිම තැනක බුදුරජාණන් වහන්සේ ඇහැ කන නාසය දිව ශරීරයේ තියෙන ධර්මයක් විදිහට පෙන්වලා නැහැ. ඇහැ සමුදය ධර්මයක් විදිහට පෙන්වනවා මිසක් ප්‍රත්‍ය සහිත උපදින ධර්මයක් බව පෙන්වනවා මිසක ඇහැ තියෙන ධර්මයක් බවට පෙන්වන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. අපිට අද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මොන ධර්මද? තියෙන ධර්ම වෙලානේ තියෙනේවා වෙලා. නමුත් බුද්ධ දේශනාවේ කිසිම තැනක තියෙන ධර්මයක් බව පෙන්වන්නේ උපදින ධර්ම සමුදය ධර්ම විදිහට පෙන්වන්නේ. ඒ නිසා අපි තවම ඇහි සමුදය දන්නේ නැත්තම් රූපේ සමුදය දන්නේ නැත්තම් ඇහි නිරෝධය දන්නේ නැත්තම් රූපේ නිරෝධය දන්නේ නැත්තම් චතුරාර්ය සත්‍ය දන්නව වෙන්නේ නැහැ. ඒතර අපි හිතන්නේ චතුරාර්ය සත්‍ය කියලා කිව්වට පස්සේ දුකක් ක්‍රෙදෙන දුකක් තමයි අපේ ඔළුවට එන්නේ නැහැ. දැන් අපි හිතමුකෝ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කිව්වම අපිට එතනට දාන්න පුළුවන් මොකද්ද? ඇහත් ඇහි සමුදයත් ඇහි නිරෝධයත් ඇහි නිරෝධගාමිනී පටිපදාවත් අවබෝධ කිරීම තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය වෙන්නේ. මොකද දුක කියලා කියන්නේ සංසිද්ධවම කිව්වොත් පංච උපාදානස්කන්ධයට. දැන් මේව කල්පනා කරන්නකෝ
දුක ගැන බුදුහාමුදුරුවෝ විස්තර කරන තැනට ගිහින් බලමුකෝ. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛෝ යම්පි ඉච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති. එතකොට අපි මතක තියාගන්න ඕන ජාතිපි දුක්ඛා කියනකොට බුදුරජාණන් වහන්සේ එතන දේශනා කළේ නෑ ඉපදීම දුකයි කියලා. එතන දයන්නක් තියෙනවානේ. ඉපදීමද දුක කිය. ජරාපි දුක්ඛා ජරාවට පත්වීමද දුක කිය. මරණම්පි දුක්ඛං මරණයද දුක කිය. නේද? ව්‍යාධිපි දුක්ඛෝ ව්‍යාධියද දුක කිය. ඊළඟට ප්‍රිය විප්පයෝග අප්‍රිය සම්පයෝග ප්‍රියයන්ගෙන් වෙන්වීමද දුකකි අප්‍රියයන් හා එක්වීමද දුකකි යමක් කැමැති පරිදි නොලැබීමද දුකකි. ඔය ටික දුක් තමයි. නමුත් සංක්ෂිප්තවම කියනවා නම් ඔය සියලු දුක පංච උපාදානස්කන්ධ දුකටයි තියෙන්නේ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය තුල තමයි ඔය සෑම දුකක්ම පවතින්නේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති. කොටින්ම කියනවා නම් දුක කියන්නේ පංච උපාදානස්කන්ධයට. දැන් අපිට මෙහෙමත් ඇහෙනවනේ තාම කොච්චර ප්‍රාථමිකද කියලා බලන්නකො. අපිට තවම ඇහෙනවනේ පොළොවට දිරලා පස්සලා යන පංචස්කන්ධය කියලා කියනවා. නේද? ඒතර පංචස්කන්ධය පොළොවට දිරලා පස්සලා යනවද? කොහෙද එහෙම එකක් බුදුහාඳුර දේශනා කළේ? පස්කන්ධ පොළොවට දිරා පස් වී යන්නේය. හරිද වැරදිද? පස්කන්ධ දිරලා පොළොවට පස්සලා යන්නේ නැහැ. ඇයි? පංචස්කන්ධේ පස්කන්ධ කියලා කියන්නේ රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංඛාරස්කන්ධ, විඥානස්කන්ධ. තර රූප වේදනා සංඥා සංකාර විඥාන පහ පොළොවට පස් වෙනවා කියලා බුදුහාඳුරු කොහෙද කිව්වේ? තර රූප වේදනා සංඥා සංකාර විඥාන පහ පිළිබඳව අපිට අවබෝධය කියන එක බොහොම අඩුයි, අනවබෝධයක් තියෙන්නේ. එහෙනම් අපි රූපය කුමක්ද කියලා දැනගන්න ඕන. රූපේ සමුදය කුමක්ද කියලා දැනගන්න ඕන. රූපේ නිරෝධය කුමක්ද කියලා දැනගන්න ඕන. රූප නිරෝධ ගාමිනී පටිපදාව කුමක්ද කියලා දැනගන්න ඕන. වේදනාව කුමක්ද? වේදනාවේ සමුදය කුමක්ද? වේදනා නිරෝධය කුමක්ද? වේදනා නිරෝධ ගාමිනී පටිපදාව කුමක්ද කියලා දැනගන්න ඕන. සංඥාව කුමක්ද? සංඥාවේ සමුදය කුමක්ද? සංඥාවේ නිරෝධය කුමක්ද? සංඥා නිරෝධ ගාමිනී පටිපදාව කුමක්ද කියලා දැනගන්න ඕන. සංඛාරය කුමක්ද? සංඛාර සමුදය කුමක්ද? සංඛාර නිරෝධය කුමක්ද? සංඛාර නිරෝධ ගාමිනී පටිපදාව කුමක්ද කියලා දැනගන්න ඕන. විඥානය කුමක්ද? විඥානයේ සමුදය කුමක්ද? විඥානයේ නිරෝධය කුමක්ද? විඥාන නිරෝධ ගාමිනී පටිපදාව කුමක්ද කියලා දැනගන්න ඕන. මේ ටික දන්නේ නැත්නම් අපි පංච උපාදානස්කන්ධය දන්නේ නැහැ වෙනවා. පංච උපාදානස්කන්ධය දන්නේ නැත්නම් අපි දුක දන්නේ නැහැ වෙනවා. ඉතින් දුක්ඛ ආර්ය සත්‍ය නොදැන අපි මොනවා දැනගෙන හිටියත් ඒක අපේ හිතලුවක් විතරයි. අපේ හිත අපි රවට්ට ගැනීමක් විතරයි. එනිසා බුද්ධ ශාසනය ප්‍රඥාවන්තයාට මේක ප්‍රඥාවෙන් විමසන්න ඕන. ප්‍රඥාවෙන් මේ ශාසනය තෝරගත්තේ නැත්නම් අපි නිකම් බුද්ධ ශාසනයේ විදිහට මොනවාම හරි දුෂ්ටියක් කරපින්නගෙන ජීවත් වෙලා යම් දවසක මරණයටපත් වෙනවා විතරයි. අනිවාර්යයෙන්ම අපි හිමනම් දැනගත යුතුමයි මේ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා.
පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මොකක්ද කියලා දැනගමු. කොහොමද දැනගන්නේ? අපි හිතලා බලමු. රූපය පිළිබඳ විග්‍රහ කරනකොට අපිට විග්‍රහ කරන්නේ කොහොමද? සතර මහා ධාතුවත් සතර මහා ධාතුවේ උපාදාය රූපත් රූප වේ. කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ සහ පඨවි ආපෝ තේජෝ වායෝ ඇසුරු කරගත්ත රූප. ඒකට කියන අපි රූප කියලා. තොර වේදනා කියන්නේ මොකද්ද? සුඛ දුක් උපේක්ෂා කියන වේදනාව. සංඥාව රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා. දිග පිළිබඳ, උස පිළිබඳ, මහත පිළිබඳ, හැඩහුරුකම් පිළිබඳ තියෙන සියලු ආකාරයේ සංඥාවලට අපි සංඥා කියනවා. ඊළඟ සංඛාර කියන්නේ මොනවාද? අපිට තියෙනවා ඇවිදින්න පුළුවන්, කන්න පුළුවන්, බොන්න පුළුවන්, නිදියන්න පුළුවන්, කඩන්න පුළුවන්, බිඳින්න පුළුවන්, ගෙනියන්න පුළුවන් කියලා දෙයක්. ඒකට අපි කියනවා සංඛාර. විඥාන කියන්නේ මොකද්ද? මේ සියල්ල පිළිබඳව දැන ගැනීමට කියනවා මොකද්ද? විඥාන. සියල්ල කිව්ව මොනවාද? මේ රූපය ගැන, වේදනාව ගැන, සංඥාව ගැන, සංකාරය ගැන දැනගන්න විදිහට අපි කියනවා විඥාන. සිතින් දැනගන්න විදිහට අපි නමක් කියනවා විඥාන. එහෙනම් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා දැනගන්නේ කොහෙන්ද? සිතින් දැනගන්නේ. මේක පඨවි ආපෝ තේජෝ වායෝ කියලා දැනගන්නේ විඥාණයෙන්. ඊට පස්සේ සැප දුක් උපේක්ෂා කියන තුන් වේදනාව පිළිබඳ දැනගන්නේ විඥාණයෙන්. ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සංඥා පිළිබඳ දැනගන්නේ විඥාණයෙන්. එහෙනම් ඔන්න අර එහෙම කරන්න පුළුවන් මෙහෙම කරන්න පුළුවන් කියලා යම් ආකාරයක් පිළිබඳ දැනගන්නේ සංඛාර ගැන දැනගන්නේ විඥාන. එහෙනම් අපිට සරලවම කියන්න පුළුවන් රූප කොටස රූප විදිහටත් වේදනා සංඥා සංඛාර කොටස නාම ධර්මතා විදිහටත් අරගත්තම අපිට කියන්න පුළුවන් විඥාණයෙන් අපි අත්දකින්නේ නාම රූප අත්දැකීමක්. මොකද විඥාණයෙන් දැනගන්නේ මොකද්ද? නාම රූප අත්දැකීමක්. එහෙනම් කොටින්ම කිව්වොත් සිතින් තමයි ඔබ මොකක් පිළිබඳව දැනගන්නේද? විඥාන නාම රූප පිළිබඳව දැනගන්නේ. ඒ කියන්නේ නාම රූප පිළිබඳව දැනගන්නේ කොහෙන්ද? විඥාණයෙන්. එහෙම නැත්නම් සිතින්. සිතින් දැනගන්නව නම් දැනගන්නේම මොකද්ද? නාම රූප පිළිබඳව. නාම රූප පිළිබඳව. ඔන්න එහෙනම් අපි කල්පනා කරලා බැලුවොතින් අපිට පැහැදිලි මේ වෙලාවේ සිත පහළ වුණේ නැත්තම් මොකද වෙන්නේ? දැන් සිත පහළ වෙන එක මේ දැන් මෙතන නතර වෙනවා. මේ වෙලාවේ මේ දැන් සිත පහළ වෙන එක නතර වුණොත් සම්පූර්ණම ලෝකය පිළිබඳවම දැනගන්න දැන ගැනීම නතර වෙනවද නැද්ද? නතර වෙනවා. එහෙනම් ඔන්න විඥාණයෙන් තොර අපිට ලෝකයේ අත්දැකීමක් ලබන්න බෑ. ලෝකයේ අත්දැකීමට අපි කියන නාම රූප අත්දැකීමක්. අපි මෙහෙම හිතමුකෝ. අපි තවම හිතාගෙන ඉන්නේ ඉරහඳ තාරකා ගස්ගල් ඇලදොල ගංගා මහා සමුද්‍ර අම්මා තාත්තා දුව පුතා යාන වාහන ආදීන් සපිරිච්ච ලෝකේ තියෙනවා. ඒ ලෝකේ මං ඉපදුනා. ඒ ඉපදිච්ච ලෝකේ මං කාලාන්තරයක් තිස්සේ ජීවත් වෙලා ලෝකේ හැම්ම තියෙන්නේ නැද්ද? යම් දවසක මං මැරිලා යනවා කියන මඤ්ඤණාවද නැද්ද තියෙන්නේ? එහෙම තමයි හිතන් ඉන්නේ. හැබැයි එහෙම කවුද ඔබට කිව්වේ? එහෙම කිව්වේ විඥානේ නෙනේ. එහෙම කිව්වෙත් විඥානේ. විඥාණයෙන් ඒ දැනගත්ත ඒ සිතුවිලි ටික මොකද්ද? නාම රූප අත්දැකීමක්. ඔබ විඥාණයෙන් දැනගත්ත නාම රූප අත්දැකීමක් සිතෙන් මෙනෙහි කළේ. සිතින් ඔබට මේක සම්භව කරලා දුන්නේ කතාන්දරේ. ඒක ඔබ පිළිගත්තා. ඒක ඇත්ත කියලා පිළිගත්තා. ඉතින් විඥානයේ නාම රූප කතාන්දරේ ඇත්ත කියලා පිළිගන්න බෑනේ ඇයි? විඥානේ මායාවක්.
සංඛාරය කේල් කඳක්, සංඥාව මිරිඟුවක්, වේදනාව දිය බුබුලක්, රූපේ පෙන පිටක්. ඒතර රූපේ කියලා කොහොම ඔබ හිතන් ඉන්නේ ගහගල කියලාද? නෑනේ. අපි හිතන් ඉන්නේ රූපේ පෙන පිටක් කොහොම මොකද්ද? මේ ගස් ගල් පර්වත කැඩිලා කුඩු වෙලා බිඳිලා යන එක ගැන මේ කියන්නේ කියලා. අනේ නෑ. රූපේ කියන්නේ උපදින ධර්මයක්. උපදින්නේ කොහොමද? මේ වෙලාවේ සිත පහළ විච්ච තැන තමයි ඔබට රූපය ගැන දැනගන්න පුළුවන්. ඒ සිත අතීතෙන් ආපු නැති, අනාගතයට යන්නේ නැති, වර්තමානයේද නිත්‍ය වශයෙන් පැනවිය නොහැකි ධර්මතාවයක්. ඉතින් අපිට පැහැදිලි එහෙමනම් රූප වේදනා සංඥා සංකාර විඥාන පහම නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ස්ථිර වශයෙන් නිත්‍ය වශයෙන් ආපු තැනක් යන තැනක් තිබුණු තැනක් ප්‍රකාශයට පත් කළ නොහැකි ධර්මයක්. එතනින් තමයි අනිත්‍ය පනවන්නේ. එහෙනම් ඒ සකස් සුනේම පංච උපාදානස්කන්ධ අධ්‍යක්ීමක්. සංසිස්තවම කියනවා නම් පංච උපාදානස්කන්ධයමයි දුක. එහෙනම් ඒ දුක්ඛෝ ධර්මතා ටික. එහෙනම් මේක ඇතුලේ මේ සකස් වීමේ ක්‍රියාවලිය හේතු ප්‍රත්‍යයෙන් සකස් වුණා මිසක සත්වයක් පුජ්‍යලයක් ආත්මයක් කරෙව්වා නෙමෙයි. අන්න එතනින් අපි මේ පංච උපාදානස්කන්ධය තේරුම් ගන්න ඕන. ඊළඟට අපි බලමු පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙනම සලායතන පිළිබඳව අවබෝධ කරගන්නනේ. සලායතන පිළිබඳව අවබෝධ කරගන්න බලමු. දැන් ආධ්‍යාත්මික වූ ආයතන ටික තමයි මොනවාද? සලායතන වෙන්නේ. ඇහැද කනද නාසයද දිවද ශරීරයද ආධ්‍යාත්මික ආයතන. ඇහැ කන නාසය දිව ශරීරය මන මොනවාද? ආධ්‍යාත්මික ආයතන. දර බාහිර ආයතන මොනවාද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ බාහිර ආයතන. දැන් එතකොට ඔය අභ්‍යන්තර බාහිර කියනකොට අපේ ඔළුවේ වැඩ කරන්නේ කොහොම එකක්ද? මේ තියෙන්නේ ආධ්‍යාත්මය, මේ තියෙන්නේ බාහිරය. එහෙමනේ වැඩ කරන්නේ. නේද? හරිම පුදුමයි කියලා කියන්නේ ආධ්‍යාත්මික ආයතන ඔබ අඳුනගෙන තියෙන්නේ කොහෙන්ද? ඔබ අඳුනගෙන තියෙන්නේ බාහිරින්නේ. දැන් ඔබ කියයි මේ වටාපොත දිහා බලලා මේක බාහිර රූපේ කියලා. එතකොට මෙහෙම බැලුවට පස්සේ මොකද්ද මේකට කියන්නේ? ඒක ආධ්‍යාත්මිකද? ඒකට ආධ්‍යාත්මික කියන්නේ කොහොමද? ඒකත් අපිට හම්බුනේ බාහිරින්නේ. එනිසා අපි මේ සලායතන පිළිබඳව ඉන්නේ පුදුම අනවබෝධයක. ඒක එසේ මෙසේ අනවබෝධයක් නෙවෙයි අපි බැලුවොත් හොයලා. අපි බලමු ඇයි ඒක එසේ මෙසේ අනවබෝධයක් කියලා කියන්නේ කියලා. හිතන්ට බැරි තරම් අනවබෝධයක්. කොහේ හරි බුද්ධ දේශනාවක තියෙනවද බලන්නකෝ. ඇහැට ඇහැ මුණ ගැහෙනවා කියලා. චක්කුංච පටිච්ච රූපේච මිසක් චක්කුංච පටිච්ච චක්කුංච වෙනවද? හරි පුදුම කතාන්දරයක්. ඇහැට ඇහැ ස්පර්ශ වෙලා උපදින්නේ මොන විඥානේද? ඒතර ඇහැට කන ස්පර්ශ කරන්න පුළුවන්ද? බෑනේ. එතකොට චක්කුංච පටිච්ච සෝතංච වෙලා උපදින විඥාණයට මොකද්ද අපි දෙන නම? චක්කුංච පටිච්ච ගානංච. ඇහැට නහය ස්පර්ශ වෙනවද? ඇහැට දිව ස්පර්ශ වෙනවද? ඇහැට කය ස්පර්ශ වෙනවද? පුදු මේ කියන්නේ අපි බෞද්ධය වුණාට අපි හිතන් ඉන්නේ තාම කොහොමද? අර සම්මත ලෝකයාම දකින්න දැක්ම තුල ඉඳලා අපි හිතන් ඉන්නේ ඇහෙන් ඇහැ දකින්න පුළුවන් කියලා. ඇහැට කන නාසය දිව ශරීර හම්බ වෙනවා කියලා හිතන් ඉන්නේ. බලන්නකෝ. ඒ මෝඩකම තුල අපි පිහිටලා ඉන්නකම් කවදානම් ධර්ම අභිසමයකට පාර හැදෙන්නද?
කිසිම කලක ධර්මාභිසමයට අහලකටවත් යන්න බැරි වෙයි. ඒ නිසා අපි මතක තියාගන්න ඕන කවදාකවත් බාහිරින් අපිට ඇහැ කන නාසය දිව ශරීරය පණවන්න බෑ. බුද්ධ වචනේ ප්‍රකාරවම ඇහැ කන නාසය දිව ශරීරය අනිදස්සන වූ ධම්මායතන පරියාපන්න වූ ධර්ම. ඒ කියන්නේ මොකද්ද? අනිදස්සනයි කියන්නේ දර්ශනීය කරගන්න බෑ. ධම්මායතන පරියාපන්නයි කියලා කියන්නේ මොකද්ද? ධම්මායතන කියලා කියන්නේ දකින්න පුළුවන් ද ධම්මායතනය. ධම්මායතනය අනුව ධම්මායතනය කියන එක දකින්න බෑ. ධම්ම විදිහට අපිට එන්නේ සිතුවිලි. එහෙනම් ඔබ කල්පනා කරන්නකෝ. පෙනීම නැති තැනක ඇහි රූපය අත්දැකීම ලබන්න බෑ. පුළුවන්ද? පෙනීම නැත්තම් ඇහැ රූපය අත්දැකීම ලබන්න? ඇහිම නැති තැනක කන සද්දය අත්දැකීම ලබන්න පුළුවන්ද? බෑ. ඉතින් පුදුමේ කියන්නේ ඔබ ඇහෙන්නේ ලබලා තියෙන්නේ කනේ නහසේ දිවේ ශරීරයේ අත්දැකීම. බලන්නකෝ ඒක හිතලුවක් නෙවෙයිද කියලා. එතකොට දැන් හිතන්න මේ පේනවා කියන සිද්ධියත් මේ පේනවා කියන සිද්ධියත් පෙනීමක්. පෙනීමක්. නමුත් පෙනීමක් පිච්ච තැන ඔබ මොකක් කරගෙනද? ඔබ හුදු මඤ්ඤණාවක් ඇති කරගෙන ශරීරයේ පිහිටලා තියෙන හැක් කනක් නාසයක් දිවක් තියනවා කියලා. එහෙනම් ඔබ ඒ ධම්මායතන පරියාපන්න වූ රූප ටික ඇත්තම ඇත්තක් කියලා මෙනෙහි කරගන්නව නම් ඒකට කියනවා මොකද්ද? මඤ්ඤතිනේ. ඒක මඤ්ඤණාවක්. ඒක හිතාගත්ත හිතලුවක් විතරයි. අන්නේ හිතලුව මත පිහිටලා තමයි ඔබ මොකක් කරන්නේද? ඒ හිතලුව මත පිහිටලා තමයි ඔබ ජීවිතේ කටයුතු කරන්නේ. ඒක පුදුමතරම් දෘෂ්ටියක්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සක්කාය දිට්ඨිය කියන එක එසේ මෙසේ දෘෂ්ටියක් නෙවෙයි කියලා. ඒක දෘෂ්ටි කාන්තාරයක්. දෘෂ්ටි විසෝකයක්. දෘෂ්ටි ග්‍රහණයක්. දෘෂ්ටි මහා සාගරයක් විදිහටයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ. එහෙනම් ඔන්න අපි ඇහැ පිළිබඳව දකින්න ඕනේ කොහොමද? වෙසසින් දන්නේ පිරිසිඳ දන්නේ. වෙසසින් දකින්න ඕනේ පිරිසිඳ දකින්න ඕනේ. අනිවාර්යයෙන්ම මේක වෙසසින් දැනගත්තොත් පිරිසිඳ දැනගත්තොත් විතරයි අපිට පුළුවන්කම තියෙන්නේ මොනා කරන්නද? දුරු කරන්න පහ කරන්න. ඇහැ තියනවා කියලා ගත්තොත් අපිට ෂය ධර්මයක් වෙනවද? දුරු කරන්න පුළුවන් වේද? පහ කරන්න පුළුවන් වේද? බෑ. ඇහැ තියෙන තාක්කල්, ඇහැ ඇති බවට ගන්න තාක්කල්, ඇහැ නිසා ඔබට එන්න තියෙන දුක ෂය කරන්න පුළුවන්ද? ඒ තාක්කල් ඔබට කුණු වෙන ගඳ ගහන ඇහැක් හම්බුවේ ජරා මරණ සමුදය හම්බුවේ. ජරා මරණ නිරෝධය සාක්ෂාත් කරන්න බැරි වෙයි. ඒ තාක්කල් ඔබ තියෙන ඇහැක් කියන මඤ්ඤණාව තුල ඉඳලා සාපේක්ෂ වශයෙන් බලයි මොකද්ද ඇහැ කුණු වුණා කියලා. එහෙමනේ බලන්නේ. එහෙනම් ඇත්තටම ඇහැ කියන එක තියෙන ධර්මයක් නෙවෙයි, තියෙන තැනක් පනවන්නවත් බෑ. ඔබ කල්පනා කරන්නකො පේනවා කියලා දැනගන්නේ කොහෙන්ද? සිතෙන්. මේ වෙලාවේ පේනවා කියලා දැනගන්නේ මේ වෙලාවේ සකස් වෙන සිතෙන්. ඒකට කියන විඥාණය. එතකොට ඒ සිත තුළ සිතුවිල්ලක් විදිහටද නැද්ද අසවල් දේ පෙනෙන්නේ මට පෙනෙන්නේ කියලා මෙනෙහි කිරීම කරන්නේ? අන්න එහෙමනම් අපිට පැහැදිලි. විඥාණයෙන්ම තමයි අපි මොකද්ද කරන්නේ? ඇහැ පිළිබඳ මඤ්ඤණා කරන්න හිතාගන්නේ රූපය පිළිබඳව හිතාගන්නේ. එහෙනම් ඇහැ පිළිබඳ හිතා ගැනීමත් රූපය පිළිබඳ හිතා ගැනීමත් දෙකම මොකද්ද? මඤ්ඤණාවක්. එහෙනම් ඒ සිත අපිට නතර කරලා තියන්න බෑ, නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා කියලා කිව්වත් ඒ හිත නිරුද්ධ වෙච්ච තැනක් පෙන්වන්න පුළුවන්ද? ගිය තැනක්, ආපු තැනක්. එහෙනම් අපි නිරුද්ධ වෙනවා කියලා අපි හිතන් ඉන්නේ නැති වෙනවා කියලානේ. අපි එහෙමනම් බලන්න ඕන
මේ ඇතිවීමම බොරුවක් කියන එක දැනගන්න ඕන. ඇයි? ඇතිවීම ඇති වුණා කියලා බාරගන්නේ කවුද මේ? ඒක තමයි අපි ළඟ තියෙන මමත්වය කියන්නේ. ඒ කියන්නේ චක්කුසේ අපි මඤ්ඤණා කරගන්නවනේ. මඤ්ඤණා කරගන්නවා කියන්නේ ඇහැයි පුදුන බව හිතා ගන්නවා. නමුත් ඇහැට ඇහැ හම්බ වෙලා නැහැ. රූපෙට රූපේ හම්බ වෙලා නැහැ. එහෙනම් ඇහෙන් නැහැ ශුන්්‍යත විච්ච තැනක රූපේට රූපේ ශුන්්‍යත විච්ච තැනක අපි මොකද්ද? ඇහැ ගැන රූපේ ගැන හිතාගෙන ඉන්නවා. එහෙනම් අමුතුවෙන් අපිට ඇහැ දුරු කරන්න පහ කරන්න ඕනද ඇහැ පිරිසිඳ දකින්නකොට? ඇහැ රූපේ පිරිසිඳ දකින්නකොට ඇහැ මොකද්ද? නිරෝධ වෙලා ඉවරයි. ඔව් දැනගෙන ඉවරයි. මොකද්ද මේක? මිරිඟුවේ වතුර වගේ. මේ සකස් වෙච්ච සකස් වීම. මිරිඟුවේ වතුර නෑ වගේ. තියෙන තැනක් නැතුව වගේ. පේනවා මිසක් තියෙනවා නෙවෙයි කියන අවබෝධයටපත් වෙලා. එහෙනම් ඔහු අවබෝධ කරගෙන අවසානයේ මේක හුදු මඤ්ඤණාසහගත ලෝකයක්. සම්පූර්ණයෙන්ම මේක අපි මානසිකාරයෙන් ගොඩනගෙන දුෂ්ටි ජාලයක්. කොටින්ම කිව්වොත් ඇහැ කියන්නේ දුෂ්ටියක්. රූපය කියන්නේ දුෂ්ටියක්. චක්කු විඥානය කියන්නේ දුෂ්ටියක්. මොකේ දුෂ්ටියක්ද? අවිද්‍යාවේ දුෂ්ටියක්. මෙන්න මේ අවබෝධයටපත් වෙනකොට ඇහැ දුරු වෙනවා. ඇහැ පහ වෙනවා. එතකොට දුක්ෂය වෙන මාර්ගය එළි වෙනවා. ඉතින් මේ කියන කාරණාව අපිට එහෙම සරලව ලීසියෙන් එකපාර තේරෙන්නේ නැහැ. අපි සම්මත ලෝකයේ ඇහැ කියන්නේ මේක කියලා හිතාගෙන කාලාන්තරයක් තිස්සේ දරාගෙන ඉඳලා මේක කිව්වම සමහරට නිකන් 100 වතාවක් විතර වේගෙන් කරකවල අතහැරියා වගේ දැනෙනවා. කියපු දේ වැටහෙන්නෙත් නැති වෙන්න පුළුවන්. ඒක සමහර විට අපිට අnder දෙමළ කියන්නේ. අන්න ඒ මට්ටමට දැනෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපි බුදුදහම කියලා අපේ හිත රවට්ටගෙන අපි නිකන් දුෂ්ටි ජාලයක් හිත තුළ දරාගෙන. ඕක තමයි ප්‍රශ්නේ. ඒ නිසා අපිට මේක එකපාර අවබෝධ කරගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් අපි අද දවසේ යම් උත්සාහයක් දැරුවේ මේ සලායතන තියෙන ධර්ම නෙවෙයි. මේ සලායතන කියලා කියන්නේ උදු මඤ්ඤණාවකින් පැනවෙන ධර්ම කියන අවබෝධය ලැබලා දීලා සලායතන නිරෝධය සාක්ෂාත් කරගන්නට යම් උපකාරයක් වශයෙන් ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නට විශේෂයෙන්ම ධර්ම දානමේ පින්කම අද දවසේ සිදු කිරීම උදෙසා සදැහැති දායකත්වයේ සිදු කරනු ලැබුවේ මනෝජ්ජය සූරිය මහත්මයා විසින් එතුමාට නිදුක් නිරෝගී චිර ජීවනයේ සුවපත් භාවය ධම්ම අවබෝධයේ පිණිස ප්‍රඥාව වැඩිත්වා කියන ආශිර්වාදයන් සිද්ධ කරනවා. ඒ වගේම එතුමා නමින් මිය පරලොව ගිය සියලු ඥාති වර්ගයාටත් මේ පින්පෙත් අනුමෝදන් කරමි. අනුමෝදම්ම වෙත්වා ධර්ම අභිසමයේම වෙත්වා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. ඒ වගේම පින් කැමැති සියලු ලෝක සියලු සත්වයෝ මේ පින් අනුමෝදන් කරගනිත්වා ධර්මයේ කැමැති සියල්ලෝම සතුටින් ධර්ම අභිසමය කර ගැනීම පිණිසම උපකාරයක් බවටම පත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. හැම දිනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරා රෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙචේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු